හරි. එතකොට අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ දරුවනි ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මකව විග්‍රහ කිරීම කියන අපිට ඉගෙන ගන්න තියෙන උසස් පෙළ අවුරුද්දේ අපිට කතා කරන්න තියෙන පළවෙනි පාඩමේ ආර්ථික විද්‍යා විශේෂ ක්ෂේත්‍රය පරීක්ෂා කිරීම කියන නිපුණතාවය. right මේ නිපුණතාවයේ යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන දරුවනි ඔයාලත් එක්ක ආර්ථික විද්‍යාවේ ආරම්භය සහ ආර්ථික විද්‍යාව කොහොමද නිර්වචනය කරන්නේ කියන කාරණාව. ආර්ථික විද්‍යාවේ ආරම්භය සහ ආර්ථික විද්‍යාව කොහොමද නිර්වචනය කරන්නේ කියන කාරණාව අද දවසේදී අපි සාකච්ඡා කරනවා. right එතකොට එක පාඩමක් එපිසෝඩ් කිහිපයකින් යුක්ත වෙන්න පුළුවන්. මොකද තනි වීඩියෝ එකක් විදියට මුළු පාඩම හදන්න මම යොමුනේ නැත්තේ. සම්පූර්ණ වීඩියෝ එක පැය දෙකමාරේ පාඩමක් එක දිගට ඔයාලා වීඩියෝ එක බලද්දී ඒකේ තියෙන කරුණු ඔයාලගේ ඔළුවට යන්නේ නැති වෙන්න පුළුවන්. right ඒකේ තියෙන කරුණු ඔයාලගේ ඔළුවට යන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට ඔයාලට බෝරින් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්පූර්ණ පාඩමක් පොඩි කොටස් වලට බෙදලා ඔයාලට දුන්නොත් ඔයාලේ බලන විනාඩි 15 විනාඩි 20 කොටස සමහරවිට ඔයාගේ ඔළුවට යන්න පුළුවන් අර පැය දෙකමාරේ වීඩියෝ එකකට සාපේක්ෂව. right ඒ නිසා අපි මේ විදියට දිගටම කරමු. ඔයාලට අඳුර ගන්න පුළුවන් හැම වීඩියෝ එකේම part 1 part 2 part 3 විදියට නම් කරලා තියෙනවා. right එතකොට එහෙමනම් අද අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනි පාඩම සාකච්ඡා කරමු. දරුවනි ආර්ථික විද්‍යාවේ ආරම්භය ගැන කතා කරද්දී right දැන් නූතන ආර්ථික විද්‍යාව ආරම්භ වෙන්න කලින් ආර්ථික විද්‍යාව පිළිබඳව විද්වතුන් විවිධාකාරයේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. right නූතන ආර්ථික විද්‍යාවේ ආරම්භ වෙන්න කලින් විද්වතුන් ආර්ථික විද්‍යාව පිළිබඳව විවිධාකාරයේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. කවුද? ගෞතම බුදුන් වහන්සේ එක්කෙනෙක්. right ගෞතම බුදුන් වහන්සේ එක්කෙනෙක්. කෞටිල්‍ය, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටිස්. ගෞතම බුදුන් වහන්සේ, කෞටිල්‍ය, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටිස් මේ කියන විද්වතුන් නූතන ආර්ථික විද්‍යාව ආරම්භ වෙන්න කලින් ආර්ථික විද්‍යාව පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරපු විද්වතුන්. right එතකොට මේ විද්වතුන්ගෙන් ගෞතම බුදුන් වහන්සේ සහ කෞටිල්‍ය කියන විද්වතුන් දෙදෙනා අයත් වෙනවා පෙරදිග ලෝකයට. right ගෞතම බුදුන් වහන්සේ සහ කෞටිල්‍ය කියන විද්වතුන් දෙදෙනාව අයත් වෙනවා පෙරදිග ලෝකයට. ප්ලේටෝ, ඇරිස්ටෝටල් සහ සොක්‍රටිස්. ප්ලේටෝ, ඇරිස්ටෝටල් සහ සොක්‍රටිස් කියන විද්වතුන් තිදෙනා අයත් වෙනවා අපරදිග ලෝකයට. right එහෙමනම් අපි මේ කතා කරේ නූතන ආර්ථික විද්‍යාව ආරම්භ වෙන්න කලින් ආර්ථික විද්‍යාව පිළිබඳව අදහස් මතවාද ඉදිරිපත් කරපු ආර්ථික විද්වතුන් පිළිබඳව. right විද්වතුන් පිළිබඳව ගෞතම බුදුන් වහන්සේ, කෞටිල්‍ය, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටිස්. ගෞතම බුදුන් වහන්සේ සහ කෞටිල්‍ය කියන විද්වතුන් දෙදෙනා අයත් වෙනවා පෙරදිග ලෝකයට. right
ප්ලේටෝ ඇරිස්ටෝටල් සහ සොක්‍රටිස් කියන විද්වතුන් තිදෙන අයත් වෙනවා අපරදිග ලෝකයට. රයිට්. එහෙමනම් දරුවනේ නූතන ආර්ථික විද්‍යාවේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද? අපි මේ කතා කරේ නූතන ආර්ථික විද්‍යාව ආරම්භ වෙන්න කලින්. රයිට්. එහෙමනම් නූතන ආර්ථික විද්‍යාව ආරම්භ වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව ස්වාධීන විෂයක් විදියට අධ්‍යයනය කරන්න ආරම්භ කරන්නේ කවුද? ආරම්භ වෙන්නේ කොහොමද? නැත්නම් ආර්ථික විද්‍යාව තනි විෂයක් විදියට අධ්‍යයනය කරන්න ආරම්භ වෙන්නේ කොහොමද? රයිට්. ඔයාලා අහලා තියෙනවනේ දරුවනේ ඇඩම් ස්මිත් කියලා ආර්ථික විද්‍යාඥයෙක්, ආර්ථික විද්වතෙක්. මේ ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්වතා රචනා කරන කෘතියක් ජාතීන්ගේ ධනය. මේ කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ 1776 වර්ෂයේදී. රයිට්. ඇඩම් ස්මිත් කියලා ආර්ථික විද්වතෙක් ඉන්නවා. මේ විද්වතා රචනා කරනවා ජාතීන්ගේ ධනය කියලා කෘතියක්. මේ කෘතිය 1776 දී ප්‍රකාශයට පත් කරනවා. මේ කෘතියත් එක්ක තමයි දරුවනේ ආර්ථික විද්‍යාව ස්වාධීන විෂයක් විදිහට අධ්‍යයනය කරන්න පටන් ගන්නෙ. ආර්ථික විද්‍යාව ස්වාධීන විෂයක් විදිහට අධ්‍යයනය කරන්න පටන් ගන්නේ ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයා 1776 දී ප්‍රකාශයට පත් කරන ජාතීන්ගේ ධනය The Wealth of Nation කියන කෘතියත් සමග. මේ නිසා අපි මේ ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයව මහා ආර්ථික විද්වතාව හඳුන්වනවා දරුවනේ නූතන ආර්ථික විද්‍යාවේ පියා විදියට. නූතන ආර්ථික විද්‍යාවේ පියා. රයිට්. ආයෙ කතා කළොත් ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයා 1776 දී රචනා ප්‍රකාශයට පත් කරනවා ජාතීන්ගේ ධනය කියලා කෘතියක්. මේ කෘතියත් සමග තමයි ආර්ථික විද්‍යාව ස්වාධීන විෂයක් විදියට අධ්‍යයනය කරන්න පටන් ගන්න. තනි විෂයක් විදියට අධ්‍යයනය කරන්න පටන් ගන්න. මේ නිසා ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයාව හඳුන්වනවා නූතන ආර්ථික විද්‍යාවේ පියා කියලා. මොකද්ද? නූතන ආර්ථික විද්‍යාවේ පියා. එහෙමනම් නූතන ආර්ථික විද්‍යාවේ පියා කවුද කියලා අහුවොත් ඔයාලට බය නැතුව කියන්න පුළුවන් ඇඩම් ස්මිත්. රයිට්. ඇයි ඇඩම් ස්මිත් නූතන ආර්ථික විද්‍යාවේ පියා විදියට සලකන්නේ කියලා අහුවොත් ඇඩම් ස්මිත් රචනා කරන 1776 දී ප්‍රකාශයට පත් කරන ජාතීන්ගේ ධනය කෘතියත් සමග තමයි නූතන ආර්ථික විද්‍යාවේ ආරම්භය සිද්ධ වෙන්නේ. ආර්ථික විද්‍යාව ස්වාධීන විෂයක් විදිහට අධ්‍යයනය කරන්න පටන් ගන්න. ආර්ථික විද්‍යාව තනි විෂයක් විදිහට අධ්‍යයනය කරන්න පටන් ගන්න. රයිට්. එහෙනම් පැහැදිලි. ගෞතම බුදුන් වහන්සේ කෞටිල්‍ය, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටිස් කියන විද්වතුන් නූතන ආර්ථික විද්‍යාව ආරම්භ වෙන්න කලින් විවිධාකාරී අදහස් ආර්ථික විද්‍යාව පිළිබඳව ඉදිරිපත් කළා. මේ විද්වතුන්ගෙන් ගෞතම බුදුන් වහන්සේ සහ කෞටිල්‍ය කියන විද්වතුන් අයත් වෙන්නේ පෙරදිග ලෝකයට. ප්ලේටෝ, ඇරිස්ටෝටල් සහ සොක්‍රටිස් කියන විද්වතුන් අයත් වෙන්නේ අපරදිග ලෝකයට. ඒ නූතන ආර්ථික විද්‍යාවේ ආරම්භ වෙන්න කලින්. නූතන ආර්ථික විද්‍යාව ආරම්භ වෙන්නේ ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥය රචනා කරන කෘතියත් සමග. මොකක්ද කෘතිය? ජාතීන්ගේ ධනය The Wealth of Nation. right. මේ කෘතිය ඔහු ප්‍රකාශයට පත් කරන්නේ 1776 දී. right. මේ නිසා ඔහුව හඳුන්වනවා නූතන ආර්ථික විද්‍යාවේ පියා විදියට. right. එතකොට දරුවනේ අද අපි ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව කියන වචනේ බිහි වුණේ කොහොමද? අද අපි ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව කියන වචනේ ආවේ කොහින්ද? right.
දරුවනි ග්‍රීක භාෂාවේ භාවිතා වුණා එක්තරා වචන දෙකක්. එක්තරා වචන දෙකක් භාවිතා වුණා මොනවාද? නිමෝ. ඔයිකෝස් හා නිමෝ ග්‍රීක භාෂාවේ භාවිතා වුණු ග්‍රීක භාෂාවෙන් ආපු ඔයිකෝස් හා නිමෝ යන වචන දෙකින් තමයි මේ අද අපි ඉගෙන ගන්න, අද අපි කතා කරන, අද අපි භාවිතා කරන ආර්ථික විද්‍යාව කියන වචන දෙක බිහි වුණේ දරුවනේ. රයිට්? ආර්ථික විද්‍යාව කියන වචනය බිහි වුණේ ග්‍රීක භාෂාවෙන් ආපු, කියන්නේ ග්‍රීක භාෂාවේ භාවිතා වුණු ඔයිකෝස් හා නිමෝ යන වචන දෙකින්. රයිට්? ඔයිකෝස් කියන්නේ මොකක්ද? ඔයිකෝස් කියන්නේ මොකක්ද? ඔයිකෝස් කියන්නේ දරුවනේ කුටුම්බවලට. ඔයිකෝස් කියන්නේ කුටුම්බවලට. නිමෝ කියන්නේ මොකක්ද? නිමෝ කියන්නේ දරුවනේ කළමනාකරණයට. කළමනාකරණය. right? ඔයිකෝස් කියන්නේ කුටුම්බ, නිමෝ කියන්නේ කළමනාකරණයට. right? එහෙමනම් මේ වචන දෙකේ අර්ථය මොකක්ද? මේ වචන දෙකේ අර්ථය මොකක්ද? කුටුම්බ කළමනාකරණය. කුටුම්බ කළමනාකරණය. කුටුම්බ කළමනාකරණය. ඔයිකෝස් හා නිමෝ යන වචන දෙකේ අර්ථය කුටුම්බ කළමනාකරණය. එහෙමනම් අපි ආයෙ කතා කරමු. අද අපි ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව කියන වචන දෙක බිහි වුණේ කොහොමද? ග්‍රීක භාෂාවෙන් ආපු ඔයිකෝස් හා නිමෝ යන වචන දෙකේ. ඔයිකෝස් හා නිමෝ යන වචන දෙකේ අර්ථය මොකක්ද? කුටුම්බ කළමනාකරණය. ඔයිකෝස් කියන්නේ කුටුම්බවලට, නිමෝ කියන්නේ කළමනාකරණයට. එහෙමනම් දැන් ඔයිකෝස් හා නිමෝ කියන්නේ කුටුම්බ කළමනාකරණය නම් ආර්ථික විද්‍යාව කියන්නේ කුටුම්බ කළමනාකරණයද? ආර්ථික විද්‍යාව කියන්නේ කුටුම්බ කළමනාකරණයද? මොකද ආර්ථික විද්‍යාව කියන වචන දෙක බිහි වුණේ ග්‍රීක භාෂාවෙන් ආපු ඔයිකෝස් හා නිමෝ කියන වචන දෙකෙන් ලු. ඔයිකෝස් හා නිමෝ කියන වචන දෙකේ අර්ථය කුටුම්බ කළමනාකරණයේ ලු. එහෙමනම් ආර්ථික විද්‍යාව කියන්නේ කුටුම්බ කළමනාකරණය වෙන්න පුළුවන් නේද? පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි දරුවනේ අපරදිග ලෝකයේ හිටපු විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙක් වුණු ඇරිස්ටෝටල් ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ කුටුම්බ කළමනාකරණය කියලා. right? අපරදිග ලෝකයේ හිටපු ඇරිස්ටෝටල් කියන ආර්ථික විද්‍යාඥයා ආර්ථික විද්‍යාව කියන්නේ ආර්ථික විද්‍යාව යන කුටුම්බ කළමනාකරණයයි කියලා නිර්වචනය කරනවා. right? එතකොට මේ කුටුම්බ කළමනාකරණයෙන් අදහස් කරන්නේ මොකක්ද? කුටුම්බ කළමනාකරණයෙන් අදහස් කරන්නේ මොකක්ද? පුද්ගලයෙක් ලබන ආදායමින් ඉහළම ප්‍රතිලාභයක්, ඉහළම ප්‍රයෝජනයක් ගන්න නන්දරුවනේ ඒ පුද්ගලයා තමන් ලබන ආදායම වැය කරලා පරිභෝජනය කරන සම්පත් අර පිරිමැස්මෙන් හා ඥානාන්විතව නැත්නම් බුද්ධිමත්ව භාවිතා කරන්න ඕනේ. right? මොකක්ද කුටුම්බ කළමනාකරණයෙන් අදහස් කරන්නේ? පුද්ගලයෙක් ලබන ආදායමෙන් ඉහළම ප්‍රයෝජනයක්, වැඩිම ප්‍රයෝජනයක් ගන්න නම් ඔහු ඒ ආදායම වැය කරලා පරිභෝජනය කරන සම්පත් අර පිරිමැස්මෙන් හා ඥානාන්විතව භාවිතා කරන්න ඕනේ. right? මේක තමයි කුටුම්බ කළමනාකරණය කියන එකෙන් අදහස් කරන්නේ. right? එhmenan අපි මේ කතා කරපු කොටස පැහැදිලි කියලා මම හිතනවා. මම ආපහු ඒ දේ කියන්න ඕනේ නැහැ කියලා හිතනවා. right? එතකොට දැන් අතීතයේ ඉඳන් මෙන්න මේ විදිහට තමයි දරුවනේ ආර්ථික විද්‍යාවේ ආරම්භය සරලව අපිට කියන්න පුළුවන්. නූතන ආර්ථික විද්‍යාවේ ආරම්භය. මීට වඩා ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. නමුත් ඔබගේ විෂය නිර්දේශයට අදාළව අපි මම හිතනවා මේ ටික විතරක් ප්‍රමාණවත් කියලා. එහෙම නැත්නම් වැඩිදුර විස්තර මට වෙලාවක් තියෙන විදිහට මම ඔයාලට වීඩියෝ වලින් ඉදිරිපත් කරන්නම් කොහොමද මේ ආර්ථික විද්‍යාව නූතන ආර්ථික විද්‍යාව ආරම්භ වෙන්න කලින් ආර්ථික විද්‍යාව පැවතුනේ කොහොමද?
මේ අපි මේ කතා කරපු ගෞතම බුදුන් වහන්සේ, කෞටිල්‍ය, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටිස් කියන ආර්ථික විද්වතුන් ආර්ථික විද්‍යාව පිළිබඳව මොන වගේ අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ කියන කාරණා පිළිබඳව මට වෙලාවක් ලැබෙන විදිහට මම ඔයාලට පොඩි වීඩියෝ වලින් ඉදිරිපත් කරන්න. රයිට්? හරි. එතකොට දැන් අතීතයේ ඉඳන් වර්තමානයේ දක්වාම ආර්ථික විද්‍යාව විවිධ ආකාරයෙන් නිර්වචනය වුණා දරුවනේ. රයිට්? අතීතයේ ඉඳන් වර්තමානයේ දක්වාම විවිධ ආකාරයෙන් විවිධ විද්වතුන් මේ ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න උත්සාහ කළා තමන්ගේ දෘෂ්ටි කෝණේ. රයිට්? තමන් කොහොමද ආර්ථික විද්‍යාව පිළිබඳව දැක්කේ? ඔහු ඒ විදිහට නිර්වචනය කළා. ඊට පස්සේ ආපු ආර්ථික විද්වතුන් අර කලින් ආර්ථික විද්‍යාව පිළිබඳව ඉදිරිපත් කරපු නිර්වචන ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට අලුතින් නිර්වචන ඉදිරිපත් කළා. රයිට්? අපි බලමු එහෙනම් ආර්ථික විද්‍යාව පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන කොහොමද විකාශනීය වුනේ කියලා. මුල් කාලේදී දරුවනේ ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න මේ ආර්ථික විද්වතුන් උපයෝගී කරගත්තේ ධනය කියන සංකල්පේ. රයිට්? ධනය කියන සංකල්පය තමයි මුල් කාලේදී ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න මේ විද්වතුන් උපයෝගී කරගත්තේ. එහෙමනම් දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ධනය කියන සංකල්පය උපයෝගී කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කළේ කවුද? රයිට්? දැන් මම කතා කරා මුල් කාලයේදී ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න උපයෝගී කරගත්තේ පදනම් කරගත්තේ මේ ධනය කියන සංකල්පය කියලා. එහෙමනම් ධනය කියන සංකල්පේ පදනම් කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කළේ කවුද? මොන විද්වතුන්ද ආර්ථික විද්‍යාව නිර්වචනය කළේ ධනය කියන සංකල්පේ පදනම් කරගෙන? එක්කෙනෙක් තමයි දරුවනේ ඇරිස්ටෝටල්. එක්කෙනෙක් තමයි ඇරිස්ටෝටල්. ඇඩම් ස්මිත්. JBC. රයිට්? එහෙමනම් මුල් කාලයේදී ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න උපයෝගී කරගත්තේ ධනය කියන සංකල්පේ. ධනය කියන සංකල්පය උපයෝගී කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කරපු ආර්ථික විද්වතුන් කවුද? ඇරිස්ටෝටල්, ඇඩම් ස්මිත්, JBC. රයිට්? ඊට පස්සේ කාලයේදී මම පසුව කියලා දාන්නම්කෝ. ඊට පස්සේ කාලයේදී පැමිණි ආර්ථික විද්වතුන් කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ ධනය කියන සංකල්පය පදනම් කරගෙන නිර්වචනය කරන්න ඕන එකක් නෙමෙයි. ආර්ථික විද්‍යාව කියන්නේ සුබ සාධනීය පදනම් කරගෙන නිර්වචනය කරන්න ඕන එකක්. රයිට්? එහෙනම් දැන් මුල් කාලයේදී ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න ඇරිස්ටෝටල්, ඇඩම් ස්මිත්, JBC වගේ ආර්ථික විද්වතුන් ධනය කියන සංකල්පය උපයෝගී කරගත්තත් පස්සේ කාලේ ආපු මේ ඇල්ෆ්‍රඩ් මාර්ෂල් කියන ආර්ථික විද්‍යාඥයා කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ ධනය පදනම් කරගෙන නිර්වචනය කරන්න ඕන එකක් නෙමෙයි. ආර්ථික විද්‍යාව කියන්නේ සුබ සාධනීය පදනම් කරගෙන නිර්වචනය කරන්න ඕන එකක්. එහෙනම් දැන් පැහැදිලි ධනයෙන් සුබ සාධනයට ආර්ථික විද්‍යාව නිර්වචනීයකරණය විකාශනය වුණා. ඊට පස්සේ ආපු ආර්ථික විද්වතුන් කියනවා නෑ
ආර්ථික විද්‍යාව කියන්නේ සුබ සාධනීය පදනම් කරගෙන නිර්වචනය කරන්න ඕනේ හිකුත් නෙමෙයි. ඔව් කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ හිගකම පදනම් කරගෙන නිර්වචනය කරන්න ඕන එකක්. කවුද එහෙම කියන්නේ? ලයනල් රොබින්සන්. right? හිගකම පදනම් කරගෙන තමයි ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න ඕනි කියලා ලයනල් රොබින්සන් කියන ආර්ථික විද්‍යාඥයා කියනවා. right? දැන් ඔයාලට පේනවා මුල් කාලයේදී ධනිය පදනම් කරගෙන ඇරිස්ටෝටල්, ඇඩම් ස්මිත්, ජේ.බී. සේවැනි ආර්ථික විද්වතුන් ආර්ථික විද්‍යාව නිර්වචනය කළත් ඊට පස්සේ කාලේ ආපු ඇල්ෆ්‍රඩ් මාර්ෂල් වැනි ආර්ථික විද්වතුන් කියනවා ධනිය පදනම් කරගෙන නෙමෙයි ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න ඕනි සුබ සාධනීය පදනම් කරගෙන. ඊට පස්සේ කාලේ ආපු ලයනල් රොබින්සන් වැනි ආර්ථික විද්වතුන් කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ ධනිය පිළිබඳවත් සුබ සාධනීය පිළිබඳවත් අධ්‍යයනය කරන විද්‍යාවක් නෙමෙයි. ආර්ථික විද්‍යාව කියන්නේ හිගකම පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාවක්. එතකොට නූතනයේදී ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න අපි උපයෝගී කරගන්නේ වෘද්ධිය. නූතනයේදී ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න උපයෝගී කරගන්නේ වෘද්ධිය. වෘද්ධිය පදනම් කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කරපු ආර්ථික විද්‍යාඥයෙක් තමයි පෝල් සැමුවෙල්සන්. right? වෘද්ධිය පදනම් කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කරපු ආර්ථික විද්‍යාඥයෙක් තමයි පෝල් සැමුවෙල්සන්. එහෙනම් ආයෙ බලමු. මුල් කාලයේදී ආර්ථික විද්‍යාව නිර්වචනය වුණේ ධනිය පදනම් කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කරපු ආර්ථික විද්වතුන් තමයි ඇරිස්ටෝටල්, ඇඩම් ස්මිත්, ජේ.බී. සේ. ධනියෙන් සුබ සාධනයේ ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ විකාශනීය වෙනවා. සුබ සාධනීය පදනම් කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ ඇල්ෆ්‍රඩ් මාර්ෂල් කියන ආර්ථික විද්‍යාඥයා. පස්සේ කාලේදී සුබ සාධනයෙන් හිගකමට ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ විකාශනීය වෙනවා. ලයනල් රොබින්සන් කියන ආර්ථික විද්‍යාඥයා ආර්ථික විද්‍යාව නිර්වචනය කරනවා හිගකම පදනම් කරගෙන. නූතනයේදී මේ ධනයවත් සුබ සාධනයවත් හිගකමවත් පදනම් කරගෙන නෙමෙයි ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ වෘද්ධිය පදනම් කරගෙන. පෝල් සැමුවෙල්සන් කියන ආර්ථික විද්‍යාඥයා වෘද්ධිය පදනම් කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කරනවා. right? එතකොට දැන් අපි කතා කරේ ආර්ථික විද්‍යාව පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන අදහස් කොහොමද විකාශනය වුනේ කියලා. right? එතකොට දරුවනේ නිර්වචන කොහොමද විකාශනය වුනේ කියලා. sorry. එතකොට දරුවනේ මේ ආර්ථික විද්‍යාව පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන අපිට ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. right? ආර්ථික විද්‍යාව පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන අපිට ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි මම එක කාණ්ඩයක් මේ පැත්ත ලියන්න අනිත් කාණ්ඩේ මේ පැත්ත ලියන්න. එකක් තමයි ආර්ථික විද්‍යාව විශේෂ ක්ෂේත්‍රය ආවරණය කරන්න. ආර්ථික විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය ආවරණය කිරීම. right? අනෙක් කාණ්ඩ තමයි ආර්ථික විද්‍යාවේ භාවිතා කරන ක්‍රමවේදය හා ශිල්පීය ක්‍රම අවධාරණය කරන්න.
right. එතකොට මේ තමයි ආර්ථික විද්‍යාව පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රධාන කාණ්ඩ දෙක. එක කාණ්ඩයක් අයත් වෙනවා ආර්ථික විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය ආවරණය කිරීම. අනෙක් කාණ්ඩය අයත් වෙනවා ආර්ථික විද්‍යාවේ භාවිතා වන ක්‍රමවේදය හා ශිල්පීය ක්‍රම අවධාරණය කරන්න. එතකොට මේ කාණ්ඩෙට අයත් වෙන නිර්වචන ඉදිරිපත් කරපු ආර්ථික විද්වතුන් කවුද? එක්කෙනෙක් තමයි Adam Smith, right? Adam Smith. J.B. Say, right? Alfred Marshall. Lionel Robinson සහ Paul Samuelson. Adam Smith, J.B. Say, Alfred Marshall, Lionel Robinson සහ Paul Samuelson කියන ආර්ථික විද්වතුන් ඉදිරිපත් කරපු නිර්වචන අයත් වෙන්නේ ආර්ථික විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය ආවරණය කිරීම කියන කාණ්ඩෙට. එතකොට ආර්ථික විද්‍යාවේ භාවිතා වන ක්‍රමවේදීය හා ශිල්පීය ක්‍රම අවධාරණය කිරීම කියන කාණ්ඩයට අයත් වෙන්නේ ජෝන් මෙනාඩ් කෙන්ස් කියන ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කරපු අදහස්. right? එහෙමනම් දැන් පැහැදිලි ආර්ථික විද්‍යාව පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. එක කාණ්ඩෙකින් අයත් කියනවා ආර්ථික විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය ආවරණය කිරීම. දෙවෙනි කාණ්ඩයෙන් කියනවා ආර්ථික විද්‍යාවේ භාවිතා වන ක්‍රමවේදය හා ශිල්පීය ක්‍රම අවධාරණය කිරීම. එතකොට පළවෙනි කාණ්ඩයට අයත් වෙන්නේ ඇඩම් ස්මිත්, ජේ.බී. සේ, ඇල්ෆ්‍රඩ් මාර්ෂල්, ලයනල් රොබින්සන් සහ පෝල් සැමුවෙල්සන් කියන ආර්ථික විද්වතුන් ඉදිරිපත් කරපු නිර්වචන. දෙවෙනි කාණ්ඩෙම නැත්තම් ආර්ථික විද්‍යාවේ භාවිතා වන ක්‍රමවේදය හා ශිල්පීය ක්‍රම අවධාරණය කිරීම කියන කාණ්ඩයට අයත් වෙන්නේ ජෝන් මෙනාඩ් කෙන්ස් කියන ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කරපු නිර්වචනය. right? එතකොට අපි දැන් මෙච්චර වෙලා කතා කරපු ආර්ථික විද්‍යාව පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන නිර්වචන කිහිපයක් දිහා පොඩ්ඩක් බලමු. right? අපි මෙච්චර වෙලා කතා කරපු වැදගත් ආර්ථික විද්‍යාඥයන් කීප දෙනෙක් කොහොමද ආර්ථික විද්‍යාව නිර්වචනය කරලා තියෙන්නේ කියලා බලමු. එක්කෙනෙක් තමයි ඇරිස්ටෝටල්. මම ඉස්සෙල්ලත් කිව්වා ඇරිස්ටෝටල් කියන ආර්ථික විද්‍යාඥයා කොහොමද ආර්ථික විද්‍යාව නිර්වචනය කරලා තියෙන්නේ කියලා. කොහොමද කුටුම්බ කළමනාකරණය කියලා. කුටුම්බ කළමනාකරණය. ඇරිස්ටෝටල් කියනවා මේ කුටුම්බ කළමනාකරණයට අයත් කාර්යයන් ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. කුටුම්බ කළමනාකරණයට අයත් කාර්යයන් ප්‍රධාන තුනක් තියෙනවා. මොනවාද? එකක් තමයි ධනය අත්කර ගැනීම. ධනය අත්කර ගැනීම. ඊළඟට ධනය ආරක්ෂා කිරීම. ධනය ආරක්ෂා කිරීම සහ ධනය නිවැරදි ලෙස භාවිතා කිරීම. right? මොනවාද කාර්යයන් තුන? ධනය කුටුම්බ කළමනාකරණයට අයත් ධනය අත්කර ගැනීම, ධනය ආරක්ෂා කිරීම සහ ධනය නිවැරදි ලෙස භාවිතා කිරීම. ඒ ඇරිස්ටෝටල් ආර්ථික විද්‍යාව නිර්වචනය කරපු විදිය. ඇඩම් ස්මිත් කොහොමද ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ?
අපි කලින් කතා කරා ඇඩම් ස්මිත් ගැන. ඇඩම් ස්මිත් කියන්නේ නූතන ආර්ථික විද්‍යාවේ පියා. රයිට්? මේ ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයා 1776 දී කෘතියක් රචනා කරනවා ජාතින්ගේ ධනිය කියලා. රයිට්? ජාතින්ගේ ධනිය කියලා. මේ ජාතින්ගේ ධනිය කියන කෘතිය තුල ඔහු ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ ධනයේ ස්වභාවය සහ ධනයට හේතු විමර්ශනය කිරීම තමයි ආර්ථික විද්‍යාවෙන් කරන්නේ කියලා. ආර්ථික විද්‍යාව කියන්නේ ධනයේ ස්වභාවය සහ ධනයට හේතු විමර්ශනය කිරීමක්. රයිට්? මෙන්න මේ විදිහට තමයි ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ. ඊළඟට ධනයේ පදනම් කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කරපු තවත් ආර්ථික විද්‍යාඥයෙක් තමයි ජේ.බී. සේ කියන්නේ. ජේ.බී. සේ කියන ආර්ථික විද්‍යාඥයා කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ ධනය නිෂ්පාදනය හා ධනය කියන්නේ නිෂ්පාදනය හා බෙදා හැරීම පිළිබඳ ප්‍රායෝගික විද්‍යාව. රයිට්? ආර්ථික විද්‍යාව කියන්නේ ධනය නිෂ්පාදනය හා බෙදා හැරීම පිළිබඳ ප්‍රායෝගික විද්‍යාව. රයිට්? මේ විදිහට තමයි ජේ.බී. සේ කියන ආර්ථික විද්‍යාඥයා ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ. ඊළඟට ඇල්ෆ්‍රඩ් මාර්ෂල්. දැන් මම මේ ආර්ථික විද්‍යාඥයන්ගේ නම් කියද්දී ඔයාලට මතක් වෙන්න ඕනි මේ එක එක ආර්ථික විද්‍යාඥයන් තමන්ගේ නිර්වචන සඳහා පදනම් කරගත්තේ කුමන සංකල්පයේද? රයිට්? අපි කලින් කතා කළා මේ එක එක ආර්ථික විද්‍යාඥයන් තමන්ගේ නිර්වචන සඳහා පදනම් කරගත්ත සංකල්ප පිළිබඳව ආර්ථික විද්‍යාව නිර්වචනය කිරීම විකාශනීය කොහොමද කියන කොටසේදී එතකොට මේ ඇල්ෆ්‍රඩ් මාර්ෂල් කියන ආර්ථික විද්‍යාඥයා කියනවා ආර්ථික විද්‍යාව ධනය පිළිබඳ අධ්‍යයනයක් විදිහට නිර්වචනය කළොත් ඒක ආර්ථික විද්‍යාව පිළිබඳ වැරදි අර්ථකථනයක් තමයි දෙන්නේ කියලා. ධනය පිළිබඳව අධ්‍යයනය කිරීමක් විදිහට ආර්ථික විද්‍යාව නිර්වචනය වුණොත් ඔහු කියනවා ඒකෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ වැරදි අර්ථකථනයක් ඇති වෙනවා කියලා. right? Albert Marshall. එදදාස් 1924 කාලය තුල ඔහු ජීවත් වුණේ. එදදාස් 1924 right? මේ ඇල්ෆ්‍රඩ් මාර්ෂල් කියන ආර්ථික විද්‍යාඥයා කියනවා ආර්ථික විද්‍යාව විෂයපතය ධනයෙන් සුබ සාධනයට මාරු වෙනවා කියලා. right? ඔහු අවධාරණය කරනවා ආර්ථික විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ ආර්ථික විද්‍යාව විෂයපතේ ආර්ථික විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ ධනයෙන් සුබ සාධනයට මාරු වෙනවා කියලා. right? මොහු රචනා කරන කෘතියක් මොකක්ද? ආර්ථික විද්‍යාවේ මූලධර්ම. ආර්ථික විද්‍යාවේ මූලධර්ම. right? මේ කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ 1890 වර්ෂයේදී. right? ආර්ථික විද්‍යාවේ මූලධර්ම නැමැති කෘතිය 1890 දී මොහු ප්‍රකාශයට පත් කරනවා. right? එවනම් ආයෙ බැලුවොත් ඇල්ෆ්‍රඩ් මාර්ෂල් කියන ආර්ථික විද්‍යාඥයා කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ ධනය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාවක් කියලා කිව්වොත් ඒක වැරදි අර්ථකථනයක් තමයි ආර්ථික විද්‍යාව පිළිබඳව දෙන්නේ කියලා. right? ඒක. ඔහු ආර්ථික විද්‍යාවේ මූලධර්මයේ කියලා කෘතියක් රචනා කරනවා. මේ කෘතිය 1890 දී ප්‍රකාශයට පත් කරනවා. right? මේ කෘතිය තුලින් ඔහු ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ මෙන්න මේ විදිහට. එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේදී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරන විෂය තමයි මේ ආර්ථික විද්‍යාව කියන්නේ. එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේදී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාවයි. මේ තමයි මේ ඇල්ෆ්‍රඩ් මාර්ෂල් සුබ සාධනය කියන සංකල්පය පදනම් කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න උත්සාහ කරපු ඇල්ෆ්‍රඩ් මාර්ෂල්ගේ පිළිබඳව ඇති අදහස් ටික. right? ඊළඟට මතක් කරන්න සුබ සාධනයෙන් ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ විකාශනීය වුණේ මොන සංකල්පය යටතේද? ඒ සංකල්පය උපයෝගී කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න උත්සාහ කළේ කවුද කියලා. දැන් මම කියන්නේ ඔයාලට මතක් වෙන්න ඕනි.
දරුවනේ සුබසා ඇල්ෆ්‍රඩ් මාර්ෂල් තමන්ගේ නිර්වචනය සඳහා උපයෝගී කරගත්ත පදනම් කරගත්ත සුබසාධනය කියන සංකල්පයෙන් හිගකම කියන සංකල්පයට ආර්ථික විද්‍යාව නිර්වචනීකරණය විකාශනය වෙනවා. හිගකම කියන සංකල්පය උපයෝගී කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න උත්සාහ කරන්නේ ලයනල් රොබින්සන් කියන ආර්ථික විද්‍යාඥයා. right? ඔහු ප්‍රතික්ෂේප කරනවා ඇල්ෆ්‍රඩ් මාර්ෂල් කියන ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කරපු නිර්වචනය. right? මොකද ඇල්ෆ්‍රඩ් මාර්ෂල් කියන ආර්ථික විද්‍යාඥයා සුබසාධනීය පදනම් කරගෙන තමයි ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ. නමුත් ලයනල් රොබින්සන් ඒක ප්‍රතික්ෂේප කරලා කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ හිගකම පදනම් කරගෙන නිර්වචනය කරන්න ඕනේ විෂයක්. ආර්ථික විද්‍යාව කියන්නේ හිගකම පිළිබඳව අධ්‍යයනය කරන විෂයක්. right? ලයනල් රොබින්සන් කෘතියක් රචනා කරනවා ආර්ථික විද්‍යාවේ ස්වභාවය හා වැදගත්කම පිළිබඳ රචනය. ආර්ථික විද්‍යාවේ ස්වභාවය සහ වැදගත්කම පිළිබඳ රචනය. මේ කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ 1932 වර්ෂයේදී. right? 1932 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන මොකක්ද කෘතිය නම? ආර්ථික විද්‍යාවේ ස්වභාවය සහ වැදගත්කම පිළිබඳ රචනය. මේ කෘතිය තුලින් ඔහු ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ දරුවනේ විකල්ප භාවිත සහිත හිග සම්පත් හා මිනිස් වමන අතර පවතින සම්බන්ධතාවයේදී මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයක්. විකල්ප භාවිත සහිත හිග සම්පත් හා මිනිස් වමන අතර පවතින සම්බන්ධතාවයේදී මිනිස් හැසිරීම අධ්‍යයනය කරන විෂයක් තමයි මේ ආර්ථික විද්‍යාව කියන්නේ. ලයනල් රොබින්සන් ගැන තවත් වැදගත් කාරණාවක් තමයි දරුවනේ ගොඩක් වෙලාවට අපගේ විභාගයේ ධ්‍යාන ප්‍රශ්නය. නූතන ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය විදිහට අපි සලකන්නේ ලයනල් රොබින්සන් තමන්ගේ නිර්වචනය සඳහා උපයෝගී කරගත්ත පදනම් කරගත්ත සංකල්පය මොකද්ද? හිගකම. right? එහෙමනම් මේ හිගකම කියන සංකල්පේ පිළිබඳව මුලින්ම අවධාරණය කරන්නේ ලයනල් රොබින්සන්. අද අපි කතා කරන නූතන ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නයේ විදිහට සලකන්නේ එදා ඔහු අවධානය යොමු කරපු හිගකම කියන සංකල්පේ. right? ඊළඟට අපි කතා කරා හිගකම කියන සංකල්පෙන් වෘත්තීය කියන්නේ නූතනයේදී අපි ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න උපයෝගී කරගන්නේ වෘත්තීය කියන සංකල්පේ. right? එතකොට මහාචාර්ය පෝල් සැමුවෙල්සන් තමයි මේ වෘත්තීය කියන සංකල්පේ පදනම් කරගෙන ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ. මහාචාර්ය පෝල් සැමුවෙල්සන් කියන ආර්ථික විද්‍යාඥයා කෘතියක් රචනා කරන ආර්ථික විද්‍යාව කියලා. right? මේ කෘතියේ නම තමයි ආර්ථික විද්‍යාව. right? ආර්ථික විද්‍යාව මහාචාර්ය පෝල් සැමුවෙල්සන් රචනා කරපු ආර්ථික විද්‍යාව කියන කෘතිය 1948 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරනවා. right? මේ කෘතිය තුලින් මහාචාර්ය පෝල් සැමුවෙල්සන් කියන ආර්ථික විද්‍යාඥයා ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ දරුවනේ සමාජයක් විසින් ඵලදායී භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා හිග සම්පත් භාවිතා කරනු ලබන්නේ කෙසේද? එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හරිනු ලබන්නේ කෙසේද ගන්න පිළිබඳව අධ්‍යයනය කරන විෂයක් තමයි මේ ආර්ථික විද්‍යාව කියන්නේ. මොකක්ද? සමාජය විසින් ඵලදායී භාණ්ඩ නිෂ්පාදනය කරන්න හිග සම්පත් භාවිතා කරන්නේ කෙසේද? ඒ ආකාරයෙන්ම නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සමාජයේ ජීවත් වන විවිධ පුද්ගලයන් අතර බෙදා හරින්නේ කෙසේද කියන කාරණාව අධ්‍යයනය කරන විෂයක් විදිහට තමයි ඔහු ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ. right? ඊළඟට අපි මේ කතා කරේ දරුවනේ ඔයාලට මතක ඇති අපි ආර්ථික විද්‍යාව පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙන අදහස් ප්‍රධාන කොටස් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරනවා. අපි මේ කතා කරපු හැම නිර්වචනයක්ම ඇත්තෙන්නේ ආර්ථික විද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේ අවධාරණය කරන්න. right? ආර්ථික විද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේ අවධාරණය කරන්න ඉදිරිපත් කරපු නිර්වචන පිළිබඳව. දැන් අපි කතා කරන්න යන්නේ ආර්ථික විද්‍යාවේ භාවිතා වන ක්‍රමවේදය හා ශිල්පීය ක්‍රමයේ අවධාරණය කරන්න
නිර්වචන ඉදිරිපත් කරපු ආර්ථික විද්‍යාඥයෙක් ගැන. කවුද? ජෝන් මෙනාඩ් කෙන්ස්. right? ජෝන් මෙනාඩ් කෙන්ස්. මේ ජෝන් මෙනාඩ් කෙන්ස් කියන ආර්ථික විද්‍යාඥයා කෘතියක් රචනා කරන 1936 දී. right? 1936 වර්ෂයේදී රචනා කරන කෘතියක් සේවා නියුක්තිය, පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය. right? සේවා නියුක්තිය, පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය. right? සේවා නියුක්තිය, පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය. මේ කෘතිය තුලින් දරුවනේ ඔහු ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් හෝ නෙවෙයි. ආර්ථික විද්‍යාව කියන්නේ මනසට නිවැරදි නිගමන කරා එළඹීමට උපකාර සපේන ආධාරක සපේන මෙවලම් කට්ටලයක්. මෙන්න මේ විදිහට තමයි ඔහු තමන්ගේ නිර්වචන ඉදිරිපත් කරන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳව. right? ආර්ථික විද්‍යාව කියන්නේ කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් හෝ නෙවෙයි. ආර්ථික විද්‍යාව කියන්නේ මනසට නිවැරදි නිගමන කරා එළඹීමට ආධාරක සපේන මෙවලම් කට්ටලයක් වෙයි. right? මෙන්න මේ විදිහට තමයි අපි අර කතා කරපු කාණ්ඩ දෙකක් විදිහට කතා කරපු නිර්වචන ඉදිරිපත් කරපු ආර්ථික විද්වතුන් කොහොමද ආර්ථික විද්‍යාව පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන නිර්වචන කියලා. right? එතකොට දැන් ඊමනම් ඔයාලට තීරුම් යන කාරණාවක් තමයි ආර්ථික විද්‍යාව පිළිබඳව කොතරම් නිර්වචන ගණනාවක් තියෙනවද කියලා. right? මේ සෑම විද්වතුන්ම තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න උත්සාහ කරලා තියෙනවා. right? එක්කෙනෙක් එක නිර්වචනයක් කියද්දී තව කෙනෙක් කියනවා නෑ ඒක නෙමෙයි ආර්ථික විද්‍යාව පිළිබඳ නිර්වචනය වෙන්නේ. ආර්ථික විද්‍යාව කියන්නේ මං කියන නිර්වචනය. තවත් කෙනෙක් කියනවා නෑ ඒ කිසිම දෙයක් නෙමෙයි ආර්ථික විද්‍යාව කියන්නේ මම ඉදිරිපත් කරන නිර්වචනය. right? විවිධාකාරයේ අදහස් තියෙනවා. විවිධාකාරයේ නිර්වචන තියෙනවා. right? නමුත් දරුවනේ මේ ඉදිරිපත් කරලා තියෙන හැම නිර්වචනයක්ම සැලකිල්ලට අරගෙන right? මේ කතා කරපු හැම නිර්වචනයක්ම ආර්ථික විද්‍යාව පිළිබඳ ඉදිරිපත් කරලා තියෙන නිර්වචන හැම එකක්ම සැලකිල්ලට අරගෙන පොදු නිර්වචනයක් ආර්ථික විද්‍යාව පිළිබඳ ඉදිරිපත් කරලා තියෙනවා. right? ඉදිරිපත් කරන්න පුළුවන් පොදු නිර්වචනයක්. මොකක්ද? විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් වලින් අසීමිත මිනිස් වමනා ඉටු කිරීමට යාමේදී හැම සමාජයකටම තේරීමේ ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. right? එහිදී එම තේරීම් අතුරින් ප්‍රශස්ත තේරීම් මොනවාදයි හඳුනා ගැනීමට මඟ පෙන්වන විෂය, මඟ පෙන්වන විද්‍යාව ආර්ථික විද්‍යාවයි. right? අර ඉදිරිපත් කරලා තියෙන හැම නිර්වචනයක්ම සැලකිල්ලට අරගෙන අපිට මෙන්න මේ විදිහට පොදු නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් වලින් අසීමිත මිනිස් වමනා ඉටු කරන්න යද්දී හැම සමාජයකටම තේරීමේ ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එම තේරීම් අතුරින් ප්‍රශස්ත තේරීම් මොනවාද කියලා හඳුනා ගන්න මඟ පෙන්වන විෂය තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. right? එතකොට එහෙමනම් විභාගයේදී ඔබගෙන් ප්‍රශ්නයක් අසුවොත් ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න කියලා අපි අවසානයේ කතා කරපු ඒක වඩාත් ප්‍රමාණවත්. right? එතකොට අද අපි කතා කරේ දරුවනේ ආර්ථික විද්‍යාවේ ආරම්භය සහ ආර්ථික විද්‍යාව පිළිබඳව කොහොමද නිර්වචන ඉදිරිපත් වෙලා තියෙන්නේ? කවුද මේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙන්නේ? සහ ඒ විද්වතුන් රචනා කරපු කෘති පිළිබඳව අපි කතා කරා. ඒ කෘති ප්‍රකාශයට පත් කරපු වර්ෂ පිළිබඳව කතා කළා. right? මේ විදිහට විවිධාකාරයේ අදහස් කීපයක් අද දවසේ කොටසේ අද දවසට අපි කතා කරන්න නියමිතව හිටපු කොටසට අදාළව කතා කරා. එතකොට
ඊළඟ වීඩියෝ එකකින් කියන්නේ part 2 එකකින් තවත් කොටසක් අපි කතා කරමු. right? අපේ ආර්ථික විද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේ පරීක්ෂා කිරීම කියන පළවෙනි නිපුණතාවයට අදාළ කොටසකින් තවත් දවසක තවත් වීඩියෝ එකකින් කතා කරමු. එහෙමනම් අද දවසේදී සාකච්ඡාව අපි මෙතනින් නවත්තමු.